සුබ දහවලක් විසුර නරඹන්නන් සහ අසන්නන් සියලු දෙනාට අදත් සුපුරුදු පරිදි සෑම බදාදාමක වගේ අපි එකතු වෙලා ඉන්නේ පරිසරය සම්බන්ධව දැනට තියෙන තත්ත්වයන් ගැන සාකච්ඡාවට. ඉතින් අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා පරිසරවේදී සජීව සාමිකර සහෝදරයා. අයබෝවන්. ඔව් මේ වෙලාවේ අපි පරිසරය ගැන ඉතාම සංවේදී වෙන අවස්ථාවක්. ඒ වගේම තමයි බොහෝ දේශපාලනික කටයුතුත් එක්ක පරිසරය කියන කාරණාව ඉදිරියට අවිල්ලා තියෙන මොහොතක අද අපි කතා කරන්න හදන්නේ 5/2001 චක්‍රලේඛයට මොකද වෙන්න යන්නේ. ඉතින් මම කැමතියි දැනගන්න මොකද්ද මේ 5/2001 චක්‍රලේඛය කියන්නේ කියලා. සජියුම්. මම හිතන්නේ පහුගිය දිනවල ලොකු ආందోලනයකට ලක් වෙච්ච මාතෘකාවක් මේක. මොකද අපි දන්නවා 5/2001 චක්‍රලේඛනය කියලා කියන්නේ ලංකාවේ 2001 වසරේ තුලදී සිද්ධ වෙච්ච ඉතා සුවිශේෂී සහ ඒ වගේම ඉතාම වැදගත් තීන්දුවක් විදිහට වෙච්ච ක්‍රියාවලියක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. 5/2001 චක්‍රලේඛය කියලා කියන්නේ ලංකාවේ වන සංරක්ෂණ ආඥාපනතට පරිබාහිරින් තිබ්බ රජයට අයිති වනාන්තර ඉඩම් විදිහට පැවතිච්ච ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් සතුව තිබ්බ. එහෙම නැත්නම් ඉස්සර මේවා හඳුන්වනවා දිසාපති කැලෑ උපදිසාපති කැලෑ විදිහට තිබ්බ සියලුම රජයට අයිති වනාන්තර ඉඩම් වන සංරක්ෂණ ආඥාපනතේ 20 වෙනි වගන්තියට යටත් කරපු සුවිශේෂීම චක්‍රලේඛනය තමයි 5/2001 චක්‍රලේඛනය කියලා කියන්නේ. ඉතින් මේකෙන් ලංකාවේ රක්ෂිත නොවිච්ච වනාන්තර අක්කර ලක්ෂ 5ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතට පැවරීම තමයි මේ චක්‍රලේඛය හරහා සිද්ධ වුනේ. ඉතින් මේ චක්‍රලේඛය ප්‍රකාශයටපත් කරන්න බලපාපු සාධක ගණනාවක් තිබුණා. එකක් තමයි ඒ කාලවකවානුව වෙනකොට ලංකාවේ බොහෝ වැව් ඒ වගේම ජලාශවල ජල පෝෂක ප්‍රදේශ විදිහට පිහිටන වනාන්තර පද්ධති අනාරක්ෂිත තත්වයක පැවතුනේ. ඒවා විවිධ භාවිතාවන් සඳහා බලපත්‍රය යටතේ ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු විසින් විවිධ භාවිතාවන් සඳහා ලබා දෙමින් පැවතුණා. ඉතින් ඒකත් එක්කම මේ වැව්වල ජලාශවල ජල පෝෂක ප්‍රදේශවල සුරක්ෂිතතාවය ඇති කිරීම දැඩි අවශ්‍යතාවයක් විදිහට පැවතුණා. ඒ විතරක් නෙමෙයි රක්ෂිත වනාන්තර විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන වන සත්වා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනතේ වන සංරක්ෂණ ආඥාපනතේ මේ පනත් යටතේ ප්‍රකාශයට පත් කරලා තිබ්බ වනාන්තර අතර සම්බන්ධතාවය ඇති කරන භූමි ප්‍රදේශ විවිධ ආකාරයෙන් විවිධ භාවිතාවන් වලට ගැනීමෙන් පවතුණා. ඉතින් ඒකත් එක්කම ලොකු ගැටලුකාරී තත්ත්වයක් තිබුණා අලිමංකඩවල් සුරක්ෂිත කිරීම සඳහා ඒ වගේම වනාන්තර පද්ධති අතර සම්බන්ධීකරණයේ ගොඩනැගීම සඳහා ලොකු ගැටලුවක් ඇති වුණා. ඉතින් මේක තම පැත්තකින් බලපෑවා 5/2001 චක්‍රලේඛය ප්‍රකාශයට පත් කරන්න. ඊට අමතරව තව සුවිශේෂී තත්ත්වයක් තිබුණා. ඒ තමයි එවකට ලංකාවේ රක්ෂිත වනාන්තර වලින් පරිබාහිරව රජයට අයිති වනාන්තර භූමි ප්‍රදේශවල පමණක් වාර්තා වෙන මුළු ලෝකෙම්ම ලංකාවට විතරක් ආවේනික සත්ව විශේෂ ගණනාවක් මේ රක්ෂිත ප්‍රදේශ වලින් පරිබාහිරව පිහිටලා තියෙන මේ ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් සතු පවතින භූමි ප්‍රදේශවල එහෙම නැත්නම් වනාන්තර පද්ධතිවල ජීවත් වෙන බවට හඳුනාගෙන තිබුණා. ඉතින් ඒ හින්දා ඒවා රක්ෂිත වලින් පරිබාහිරව තියෙන හින්දා ඒවා සුරක්ෂිත කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මතුවුණා. ඉතින් මෙන්න මේ අවශ්‍යතාවයන් සියල්ලගේම ප්‍රතිඵලයක් විදිහට තමයි 5/2001 කියන චක්‍රලේඛනය මගින් ප්‍රාදේශීය ලේකම් සතුව සහ දිස්ත්‍රික් ලේකම්වරු සතුව තිබ්බ සියලුම වනාන්තර විදිහට පැවතිච්ච ඉඩම් වන සංරක්ෂණ ආඥාපනති 20 වෙනි වගන්තිය යටතට යටත් කරලා ඒවැයි ආරක්ෂාව තහවුරු කළේ. ඒ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රතිඵලයක් විදිහට විශාල ජල පෝෂක ප්‍රදේශයක් වනාන්තර ප්‍රමාණයක් සුරක්ෂිත වුණා. ඒ වගේම අලියතුන් ඇතුළුව බොහෝ ජෛව ප්‍රජාවගේ වාසස්ථාන සුරක්ෂිත වුණා. ඒ විතරක් නෙමේ විශාල රක්ෂිත විදිහට තිබ්බ වනාන්තර පරිසර පද්ධති අතර ඒකාබද්ධතාවය ඇති කරන එහෙම නැත්නම් රක්ෂිත වනාන්තර ජාලගත කරන ක්‍රියාවලිය ඊටාම හොඳ මට්ටමකට පරිවර්තනය වුණා. ඉතින් මෙන්න මේ වගේ ගත්තාම 5/2001 චක්‍රලේඛනය කියලා කියන්නේ ඊටාම වැදගත් චක්‍රලේඛයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඔව් සජීව සහෝදරයා. එතකොට දැන් මේ මොහොතේ මොකද්ද වෙන්න යන්නේ? ඇයි මේක අහෝසි කරන්න යන්නේ? ඔව් මේක මම හිතන්නේ අපි සාකච්ඡාවට බඳුන් කරන්න ඕනේ ඊටාම ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කරන්න ඕන කරන මාතෘකාවක්. මොකද ඒකට හේතුව තමයි අද වන විට 5/2001 කියන චක්‍රලේඛනය අහෝසි කිරීම සඳහා
පාර්ශවයන් ගණනාවකින් බලපෑම් එල්ල වෙමින් පවතිනවා. අපි දන්නවා පහුගිය ඉතිහාසයේ පුරාම ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට මේ ඉඩම් මේ වනාන්තර භූමි ප්‍රදේශපත් වුණාට පස්සේ වන සංරක්ෂණ නිලධාරීන් සහ සමහර ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු අතර ගැටණයක් නැති වුණා. මොකද හේතුව තමයි මේ චක්‍රලේඛනය අවභාවිතා කරමින් එහෙම නැත්නම් මේ චක්‍රලේඛය නොසලකා හරිමින් සමහර ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු ඉඩම් විවිධ කාර්යයන් සඳහා ලබා දීමේ ක්‍රියාවලිය සිද්ධ වුණා. අපි දන්නවා මේ වගේ මහ පරිමාණයෙන්ම සිද්ධ වෙච්ච ලොකු ආందోලනයකට ලක් වෙච්ච ක්‍රියාවලිය තමයි ඩෝල් සමාගමට බහුජාතික සමාගමක් වෙච්ච ඩෝල් සමාගමට විශේෂයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන ඉඩම් විශාල ප්‍රමාණයක් මේ ලබා දුන්නා. අකර 6400ක වගේ භූමි ප්‍රමාණයක් ලබා දුන්නා. අපනයනය කිරීම සඳහා මේ බහුජාතික සමාගමට කැවෙන්ඩිස් කියන කෙසෙල් ප්‍රභේදය වගා කිරීම සඳහා ඉඩම ලබා දුන්නා. ඉතින් මේ ඉඩම ලබා දුන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ විදිහට පවරලා තියෙන 5/2001 කියන චක්‍රලේඛනයේ යටතට අඩංගු වෙච්ච වනාන්තර ප්‍රදේශ. ඉතින් එතෙන්දී ප්‍රධාන වශයෙන්ම මේ සමහර ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු ඍජුව මැදිහත් වීම සිද්ධ වුණා. ඊට අමතරව තව පැත්තකින් බලපෑම් ඇති කළා. ඒ තමයි අපි දන්නවා පහුගිය කාලේ පුරාම විවිධ කාර්යයන් සඳහා ඉඩම් ලබා ගැනීමේ විවිධ සංවර්ධනයේ නාමයෙන් ක්‍රියාත්මක කරන ඊටමත් අවිධිමත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන බලපෑම් මත එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂය ආණ්ඩු බලය හොබවන කණ්ඩායම් වල බලපෑම මත විවිධ ආකාරයෙන් ඉඩම් ලබා ගන්න උත්සාහයක් දැරුවා. අපි දැක්කා එක පැත්තකින් මොණරාගල දිස්ත්‍රික්කයේම බිබිල සහ ඉකිරියන්කුබුර ප්‍රදේශවල අක්කර 62500ක භූමි ප්‍රදේශයක ගැසෙල් වෙන්චර්ස් කියන සමාගමේ මැදිහත් වීම මත මේ උක්වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න උත්සාහ දැරුවා. එතෙන්දී ප්‍රධාන වශයෙන්ම මේ වන සංරක්ෂණ ආඥා පනති 20 වෙනි වගන්තියට යටත් වෙන ඊට අමතරව 5/2001 කියන චක්‍රලේඛයේ යටතේ පවරපු ඉඩම් තමයි මේ සමාගමට ගැසෙල් වෙන්චර්ස් කියන සමාගමට ලබා දෙන්න උත්සාහ දැරුවේ. ඉතින් මේ ක්‍රියාවලිය තුලදී මේ චක්‍රලේඛයේ යටතේ මේ ඉඩම් පවරලා තිබ්බ හින්දා ලොකු ගැටලුවක් ආවා මේ ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය. එතකොට ඒ අවස්ථාවේදී පවා ලොකු උත්සාහයක් ගත්තා මේ ඉඩම් නිදහස් කිරීමේ යාන්ත්‍රණයක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ අපි දැක්කා පහුගිය කාලේ පරාසයේ පුරාම විවිධ ආකාරයෙන් විවිධ සමාගම් වලට අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති දීර්ඝකාලීන බදු පදනම මත ලබා දුන්නා. හොඳම උදාහරණය තමයි මාගම්පුර වරාය. මාගම්පුර වරාය චීන සමාගමට දීර්ඝකාලීන බදු පදනම මත ලබා දෙනකොට විශේෂයෙන්ම චයිනා හාබර් කියන සමාගම අපේ රටේ ක්‍රියාත්මක කරන ඉදිකිරීම සමාගමක් මේ සමාගම විශාල වශයෙන් බලපෑම් කරා මේ වරාය චීන සමාගමට බදු දෙනකොට ඒ චීන වරාය බදු දෙනවත් එක්කම ඒ ආසන්නයේ අක්කර 15000 චීන සමාගම් ස්ථාපිත කිරීම සඳහා ඉඩම් ලබා දෙන්න කියලා. එතකොට මේ ඉඩම් ලබා දීම සඳහා මැනීම් කරා මොණරාගල දිස්ත්‍රික්කයෙන් කොටසක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොටසක් විදිහට මැනීම් කරා. මේ මැනීම් කිරීමේ ක්‍රියාවලිය තුලදීත් මේ 5/2001 චක්‍රලේඛයේ යටතේ 20 වෙනි වගන්තියට වන සංරක්ෂණ ආඥා පනති 20 වෙනි වගන්තියට යහත් කරපු ඉඩම් තමයි මේ ආකාරයෙන් මැනීම් කරලා මේ සමාගම් වලට චීන සමාගම් වලට ලබා දෙන්න උත්සාහ දැරුවේ. එතෙන්දී ලොකු ගැටලුවක් ආවා මේ ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය තුලදී. එතකොට මේ ආකාරයෙන් මේ පැත්තෙන් ක්‍රියාත්මක වුණා. ඊට අමතරව අපි දැක්කා සමහර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට අවතැන් වෙන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා මේ වනාන්තර ලබා ගැනීමේ උත්සාහයන් දැරුවා. මොරගහ කන්ද කළුගඟ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට මේ ප්‍රදේශ වලින් අවතැන් වෙන ජනතාවට වාසස්ථාන ලබා දීම සඳහා සහ වගාබිම් ලබා දීම සඳහා උත්සාහ දැරුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 20 වෙනි වගන්තිය යටතේ පාලනය වන මෙම වනාන්තර ප්‍රදේශ. එතකොට මේ අවස්ථාවවලදී සමහර දේවල් ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ඇති වෙන අවස්ථා මතුවුණා. ඊට අමතරව යාන්ෝයේ වාරි ව්‍යාපෘතියේදීත් මේ වගේ තත්ත්වයන් නැති වුණා. එතකොට මේ ගැටලු निराකරණය කිරීමට හොඳම මාර්ගය විදිහට මේ සමහර දේශපාලකයන් සහ මේ කණ්ඩායම් දැක්කේ මේ චක්‍රලේඛනය ඉවත් කිරීම. එතකොට ඊටාම පහසුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට යටත් කරපු ඉඩම් නැවත වරක් ප්‍රාදේශීය ලේකම් සරු සහ දිස්ත්‍රික් ලේකම් සතුවට අරගෙන ඒ ඉඩම් බෙදා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න මොවුන් තීන්දුව කරා. නමුත් මොවුන් හිතුවේ නෑ 2001 අවුරුද්දේදී මේ ආකාරයෙන් චක්‍රලේඛනයක් මගින් මේ ඉඩම් පැවරුවේ කාරණා ගණනාවක් පදනම් කරගෙන කියලා. ඉතින් ඒ කාරණා සියල්ලම අහෝසි කරමින් මේ සංවර්ධනය කියන්නේ වැරදි සංවර්ධන ව්‍යාපෘති බලහත්කාරයෙන් ඇති කරන සංවර්ධන නාමයෙන් ඇති කරන විවිධ ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේ ඉඩම් භාවිතා කිරීම සඳහා මේ චක්‍රලේඛය ඉවත් කරන්න උත්සාහ දැරුවේ. ඒ විතරක් නෙමෙයි අද වන විට අපි දන්නවා
සිංගප්පූරු ගිවිසුමත් එක්ක විශේෂයෙන්ම බොහෝ ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීමේ අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. ඊට අමතරව MCC ගිවිසුමත් එක්කම තව අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. සමහර ඉඩම් වාණිජ පරමාර්ථයන් මත මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ සමාගම් වලට ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. එතකොට ඒවා පහසුවෙන් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. ඉතින් මෙන්න මේ අවශ්‍යතාවයන් සියල්ලම ඒකරාශී වෙලා තමයි අද වන විට 5/2001 කියන චක්‍රලේඛය අහෝසි කිරීම සඳහා විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශයේ මේ චක්‍රලේඛය අහෝසි කරන අලුත් චක්‍රලේඛය සකස් කරනවා. ඒ විතරක් නෙමෙයි අද වන විට ජනාධිපතිවරයා එක පැත්තකින් බලපෑම් කරමින් පවතිනවා. ඊට අමතරව ප්‍රධාන බලපෑමක් එල්ල කරමින් පවතින්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා විසින්. ඔහු මේ පාලනයට ඒ කියන්නේ අපේ ඡන්දයෙන් මේ පාලන බලයක් කිසිම නැති පුද්ගලයෙක් විදිහට බාහිරින් ඉඳගෙන ලොකු බලපෑමක් එල්ල කරමින් පරිසර අමාත්‍යාංශයට දැවැන්ත බලපෑමක් එල්ල කරමින් මේ චක්‍රලේඛය අහෝසි කිරීම සඳහා ගෙනෙන අලුත් චක්‍රලේඛය ගෙනීම සඳහා ලොකු පීඩනයක් පරිසර අමාත්‍යාංශයට එල්ල කරමින් පවතිනවා. ඉතින් මේක තමයි අපි මේ සාකච්ඡාවට ලක් කිරීම වැදගත් වෙන්නේ. ඔව් දැන් ඔබ කිව්වා වගේ විශාල බලපෑමක් තියෙනවා රජයේ සහ ඒ නිලධාරීන්ගෙන් මේ 5/2001 පනත අහෝසි කරන්න. එහෙම වුණොත් ජනතාව විදිහට මොන වගේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ? දැන් ඔබ කතා කරා ප්‍රාදේශීය ලේකම් යටතේ තියෙන ඉඩම් සහ වනාන්තර වලට තමයි මේ බලපෑම සිද්ධ වෙන්නේ. එහෙමනම් ජනතාවගේ පැත්තෙන් මොන වගේ බලපෑමක් සිද්ධ වෙයිද මේ වගේ ක්‍රියාවලියක් ඇතුලේ? දැන් හැමෝම කියන්නේ මේ MCC වගේ ගිවිසුම් ඔස්සේ ජනතාවට විශාල සහනයක් ලැබෙනවා. අපි ජනතාවට ඉඩම් දෙන්න තමයි මේ වන රක්ෂණ නිදහස් කරගන්න හදන්නේ. එතකොට ලංකාවේ වන ඝනත්වයත් එක්ක මොන වගේ තත්ත්වයක් උද්ගත වෙයිද ස්වභාවික පරිසර පද්ධතිය බිඳ වැටීම එක? ඔව් මම හිතන්නේ දැන් මේක අපි පරිසරවේදීන් විදිහට එක පැත්තකින් හුවා දක්වනවා වගේම පහුගිය දවස්වල අපි දැක්කා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරපු ජනාධිපතිවරණයට ප්‍රථමයෙන් ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම ගෝඨාභය රට ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර සංවර්ධනයේට ප්‍රවේශයක් කියන කොටස තුලදී පැහැදිලිවම සඳහන් කරලා තිබ්බ ලංකාවේ වනාන්තර ආවරණය 30% දක්වා වර්ධනය කිරීමට ක්‍රියාත්මක වෙනවායි කියලා. එතකොට ඒකෙන්ම අපිට පේනවා මේ බලයටපත් වෙන කණ්ඩායම් තීරුම් අරගෙන තියෙනවා ලංකාවේ මේ වනාන්තර ආවරණය ගොඩනැගීමේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවායි කියලා ඉවරලා. දැන් එහෙමනම් දැන් එතකොට දැන් මේ අවශ්‍යතාවය ගැන මතු කරන්නේ මේ පරිසරවේදීන් වෙච්ච අපි විතරක් නෙමෙයි. පැහැදිලිවම රජ්‍ය පාර්ශවයෙන් පවා තීරුම් අරගෙන තියෙනවා. එහෙම නැත්නම් ආණ්ඩු බලය හොබවන කණ්ඩායම් පවා තීරුම් අරගෙන තියෙනවා. ලංකාවේ වනාන්තර ආවරණය 30% දක්වා ගෙනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට හඳුනාගෙන තියෙනවා. අනිත් පැත්තෙන් අපි ඊළඟ පැත්ත ගත්තොත් එimhe සත්‍ය වශයෙන්ම දැනට වනාන්තර කොච්චර ප්‍රමාණයක්ද තියෙන්නේ? ලංකාවේ අද වන විට 17%ක ස්වභාවික වනාන්තර ආවරණයක් පමණයි තියෙන්නේ. ඊට අමතරව තෘණ භූමි ඇතුළුව තව වනාන්තර කීපයක් එකට තව භූමි ප්‍රදේශ එකතු කරලා තමයි 29%ක් අපේ රටේ මේ වනාන්තර ආවරණය තියෙනවා කියලා මේ පාරම්භාරය. ඒක සම්පූර්ණ මේ සාවද්‍ය ප්‍රකාශයක්. ලංකාවේ අද වන විට ස්වභාවික වනාන්තර ඉතුරු වෙලා තියෙන්නේ 17%යි. එතකොට 130% දක්වා වර්ධනය කරන්න නම් දැවැන්ත ක්‍රියාවලියක් අපි ක්‍රියාත්මක කරන්න වෙනවා අපේ රට තුල. එතකොට මේ දැවැන්ත ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අපේ රටේ ජනතාවත් සමග ගෝඨාභය රට නගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ජනතාවත් එක්ක සම්මුතිගත වුණේ. එතකොට මේ සම්මුතිය සම්පූර්ණයෙන්ම බිඳවට්ටමින් අද වන විට ඉඩම් වනාන්තර ඉඩම් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් අහෝසි කරන ක්‍රියාවලියකට තමයි ප්‍රතිපත්තිමය වශයෙන් යොමු වෙලා තියෙන්නේ. එතකොට අපි සම්මුතිගත වෙනවා 130 දක්වා වනාන්තර ආවරණය ගෙනෙනවයි කියලා ඉවර වෙලා අපේ රටේ අද වන විට 17%ක තියෙන ප්‍රමාණය 130 දක්වා ඒ කියන්නේ ලොකු මේ අභියෝගයක් එක්ක මේ ප්‍රකාශය කරන්නේ. ඉතින් ඒ තත්වයක් තියෙද්දි තව 104ක් විතර ප්‍රමාණයක් අහිමි වෙන ක්‍රියාවලියකට තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. දැන් එතකොට මේ ක්‍රියාවලිය කොයි විදිහටද ජනතාවක් විදිහට තේරුම් ගැනීම වැදගත් වෙන්නේ. මොකද හේතුව තමයි අපි දන්නවා සියලුම අපේ රටේ ජනතාව විශේෂයෙන්ම සුළු පරිමාණ නිෂ්පාදකයෝ සුළු පරිමාණ ගොවිය වෙන්න පුළුවන් සුළු පරිමාණ දීවරය වෙන්න පුළුවන් ඒ වගේම සුළු පරිමාණ සත්ත්ව පාලනයේ නිරත වෙන ජනතාව වෙන්න පුළුවන් මේ සියලු දෙනාගේම සුරක්ෂිතතාවය එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වෘත්තීන් වල සුරක්ෂිතතාවය බැඳිලා තියෙන්නේ මේ වනාන්තර පරිසර පද්ධති මත. මොකද හේතුව තමයි දැන් අපි
එයි දීවරය ගැන කතා කරේ සුළු පරිමාණ දීවරය. ලංකාවේ මේ පහ 2001 චක්‍රලේඛය මගින් තමයි ලංකාවේ තියෙන කඩුලාන පරිසර පද්ධති වලින් 75%කට ආවරණය ලැබිලා තියෙන්නේ. ආරක්ෂාව ලැබිලා තියෙන්නේ. මොකද ලංකාවේ සමස්ත කඩුලාන වලින් 25%කට ආසන්න ප්‍රමාණයක් පමණයි අද වන විට රක්ෂිත ප්‍රදේශ වලට ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට රක්ෂිත ප්‍රදේශ වලින් පරිබාහිරව තමයි ඉතුරු 75%ම තියෙන්නේ. එතකොට ඒ ඉතුරු 75%ටම ආරක්ෂාව තියෙන්නේ පහ 2001 කියන චක්‍රලේඛයේ මගින්. එතකොට පහ 2001 චක්‍රලේඛය අහෝසි කරොත් එහෙම ඒ කඩුලාන පද්ධති විනාශ වෙනවයි කියලා කියන්නේ ඒ කඩුලාන පද්ධති විවිධ භාවිතාවන් සඳහා ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා කියලා කියන්නේ ඒක හරහා වෙන්නේ මත්ස්‍ය විශේෂවල ජීවත් වීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. නොගැඹුරු මුහුදු තීරයේ සත්ව විශේෂවල බෝ වීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ හරහා සුළු පරිමාණ දීවරයක් සම්පූර්ණ අගාධයකට යනවා. ඉතින් මේ තත්ත්වය ඇති වෙනවා. ඊට අමතරව අපි දන්නවා අනෙක් වනාන්තර පරිසර පද්ධති විශේෂයෙන්ම රට අභ්‍යන්තරයේ පිහිටලා තියෙන මේ දේවල් පහ 2001 චක්‍රලේඛනයේ මගින් ආවරණය වෙලා තියෙන වනාන්තර වැව්වල ජල පෝෂක ප්‍රදේශ. එහෙම නැත්නම් වැව් රක්ෂිත. එතකොට මේ වැව් රක්ෂිත අහිමි වෙනවා කියලා කියන්නේ සුළු පරිමාණ ගොවියා සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ලක් වෙනවා. මොකද සුළු පරිමාණ ගොවියා කියලා කියන්නේ මේ සුළු පරිමාණ ගොවියාගේ සුරක්ෂිතතාවය, ජල සුරක්ෂිතතාවය සම්පූර්ණයෙන්ම බැඳිලා තියෙන්නේ මේ වැව් පද්ධතීන් මත. එතකොට මේ වැව් පද්ධතීන් වල ජල සුරක්ෂිතතාවය ඇති කරන පෝෂක පද්ධතිය එහෙම නැත්නම් ජල පෝෂක පද්ධතිය බිඳ වැටෙනවා කියලා කියන්නේ සුළු පරිමාණ ගොවියා සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ලක් වෙනවා. එතකොට එක පැත්තකින් මේ 2001 චක්‍රලේඛනය මගින් ඒ තත්ත්වය ඇති වෙනවා. ඊට අමතරව ලංකාවේ තෘණභූමිය ඇතුළුව කටුපඳුරු සහිත ලඳු කැලෑ මේ වගේ පරිසර පද්ධති වලට පවා පහ 2001 කියන චක්‍රලේඛය මගින් ආරක්ෂාව ලැබිලා තියෙනවා. එතකොට ඒ භූමි ප්‍රදේශ තමයි ප්‍රධාන වශයෙන්ම මේ සුළු පරිමාණ සත්ව පාලනයේ නිරත වෙන ජනතාවගේ සත්වයින්ගේ පෝෂණ ප්‍රභවයන් වෙන්නේ. අපි හිතමු හරක් මීහරක් වගේ සත්තුන්ගේ එළුවන් වගේ සත්තුන්ගේ ප්‍රධාන මේ ආහාර බිම් විදිහට පාවිච්චි වෙන්නේ මේ භූමි ප්‍රදේශ. එතකොට ඒවා විවිධ සංවර්ධන කාර්යයන් සඳහා ලබා දෙනවා කියලා කියන්නේ ඒ මත සම්පූර්ණයෙන්ම මේ සුළු පරිමාණ සත්ව පාලනයේ නිරත වෙන පුද්ගලයන් බිඳ වැටීමට ලක් වෙනවා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි දැන් මේ වනාන්තර පද්ධතීන් වල පැවැත්ම මත තමයි අලි මිනිස් ගැටුම පාලනය වෙලා තියෙන්නේ. මොකද අලියතුන්ගේ සුරක්ෂිතතාවය, රක්ෂිත වනාන්තර අතර අලියතුන්ගේ ගමනාගමනය එහෙම නැත්නම් ඒ රක්ෂිත වනාන්තර ඒකාබද්ධ කිරීම පවා සිද්ධ වෙලා තියෙන පහ 2001 කියන චක්‍රලේඛයේ මගින්. එතකොට ඒ භූමි ප්‍රදේශ වෙනත් භාවිතාවන් සඳහා අරගන්නවා කියලා කියන්නේ මේ චක්‍රලේඛය ඉවත් කිරීම හරහා එතකොට මේ අලියතුන්ගේ මේ අලිමංකඩවල් බිඳ වැටෙනවා. ඒ හේතුව හින්දා අලියතුන්ගේ වාසස්ථාන එන්න කුට්ටිකරණයට ලක් වෙනවා. මේ හරහා අලි මිනිස් ගැටුම නිර්මාණය වෙනවා තවදුරටත්. අපි දන්නවා ගිය වසරේ තමයි ලංකාවේ මෙතෙක් ඉතිහාසයේ අලි මිනිස් ගැටුම වර්ධනීය තත්වයටම පරිවර්තනය වෙච්ච වසර. ඒ කියන්නේ වැඩිපුරම අලියතුන් ප්‍රමාණයක් මිය ගිය, වැඩිපුරම අලියතුන්ගේ පහර දීම හින්දා මිනිසුන් ප්‍රමාණයක් මිය ගිය වසර තමයි පහුගිය වසර. එතකොට දැන් මේ චක්‍රලේඛයේ මේ අවුරුද්දේ අහෝසි කරොත් එහෙම ඒ තත්වයේ තවදුරටත් වර්ධනීය තත්වයකට ඇවිල්ලා අපේ රට තුල මේ සුළු පරිමාණ නිෂ්පාදකයා එහෙම නැත්නම් ගොවියා දැවැන්ත අර්බුදයකට ලක් වෙනවා. ඉතින් මේ හින්දා අපි විශේෂයෙන්ම අවධානය ලක් කරන්නේ මේ ගිවිසුම් වල MCC වගේ ගිවිසුම් වල ඒ වගේම චීනයත් එක්ක තියෙන මේ විශේෂයෙන්ම ණය ලබා ගැනීම එක්ක එහෙම නැත්නම් බදු ක්‍රියාවලීන් එක්ක ඇති වෙලා තියෙන ගිවිසුම් එක්ක එහෙම නැත්නම් එකඟතාවන් එක්ක ඊට අමතරව අපි සිංගප්පූරු ගිවිසුම වගේ ද්විපාර්ශ්වික ගිවිසුම් එක්ක අපි ඇති කරලා තියෙන මේ බැඳීම් හරහා ඔවුන් ලබා දෙන නිර්දේශ විශේෂයෙන්ම අපි දන්නවා ලෝක බැංකුව විසින් නිරන්තරයෙන්ම අපිට නිර්දේශ නිකුත් කරනවා මේ සුළු පරිමාණ කෘෂිකර්මාන්තය පිළිබඳව නිරන්තරයෙන්ම අවධානයට ලක් කරනවා. මේක පාඩු සහිතයි කියලා. ඊට අමතරව පහුගිය දවස්වල අපි IMF එක එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අර ගන්නකොට උන් කොන්දේසි අපිට නිරන්තරයෙන් ඉදිරිපත් කරනවා. අපේ රට තුල ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යන්න ඕනේ. ඉඩම් නීති පද්ධතිය නැවත සංශෝධනයට ලක් වෙන්න ඕනේ. ඒක මත පදනම් වෙන අනෙත් නීති රීති විශේෂයෙන් පාරිසරික නීති වෙනස් කරන්න ඕනේ. මේ ඉඩම් මේ විවිධ සංවර්ධන සහ ආයෝජන ක්‍රියාවලීන් සඳහා පහසුවෙන් ලබා දෙන්න ඕන කරන යාන්ත්‍රණය හදන්න ඕනේ කියලා නිරන්තරයෙන්ම ලොකු මේ බලපෑමක් අපේ රටේට අපේ රජයන් වලට සිද්ධ කරනවා. ඉතින් ඒවා ක්‍රියාත්මක කරන්න තමයි මේ චක්‍රලේඛය ඉවත් කිරීම ඇතුළුව අනෙක් ක්‍රියාවලීන් අකණ්ඩව ක්‍රියාත්මක කරන්න උත්සාහ දරන. ඉතින් මේ తත්වය ජනතාවක් විදිහට තේරුම් ගැනීම වැදගත්. මොකද ජනතාව නිවැරදි පරිදි තේරුම් අරගෙන මේ තත්වයන් ඇති නොවෙන්න එහෙම නැත්නම් මේ වගේ තත්වයන් ඇති කරලා අපේ රටේ
සමස්ත ජන ජීවිතය ඒ වගේම අපේ රටේ මේ ආහාර සුරක්ෂිතතාවය බිඳවැටීම ආහාර ස්වෛරීභාවය බිඳවැටීම මේ ක්‍රියාවලියෙන් පාලනය කරන්න නම් ජනතාවක් විදිහට මේවා නිවැරදි පරිදි තේරුම් අරගෙන සුළු ලාභ අපේක්ෂාවෙන් තොරව මේවා නිවැරදි පරිදි තේරුම් අරගෙන මේ ක්‍රියාවලිය නතර කිරීම සඳහා යොමු වීම වැදගත්. මේක පරිසර වේදීන්ගේ කාර්යභාරයක් විතරක් නෙමෙයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්යභාරයක් නෙමෙයි. අපේ රටේ සමස්ත ජනතාවගේ කාර්යයක්. මොකද සමස්ත ජනතාව වෙනුවෙන් වෙන් කරපු අපේ රටේ වර්තමාන ජනතාවට විතරක් නෙමෙයි අනාගත පරපුරේ පැවැත්ම පවා සුරක්ෂිත වෙන ආකාරයෙන් තමයි මේ ප්‍රදේශ මේ විදිහට සුරක්ෂිත කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ తত্ত্বය එක දේශපාලඥයෙකුට හෝ එහෙම නැත්නම් එක පුද්ගලයෙකුට බැසිල් රාජපක්ෂ වගේ පුද්ගලයන්ට උවමනා පරිදි මේවා හසුරවන තත්වයක් ඇති කරොත් එහෙම අපේ රටේ දැවැන්ත බිඳවැටීමක් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ඔව් සජීව සහෝදරයා. ඔබ මතු කරා වගේ මේ 5 වෙනස් කිරීමත් සමග මම හිතන්නේ අලුතෙන් නීති පද්ධතියක් එන්න යනවා. මේ වෙනස් කිරීමත් එක්ක මම දන්නේ නැහැ. මම දැනගන්න කැමතියි එහෙම යෝජනා පද්ධතියක් තියෙනවද මේ වෙනස් කිරීමත් එක්ක නව නීති යනපනත් එන්න නියමිතයිද මේ වෙනස් කිරීමත් එක්ක? ඔව් අපි දන්නවා පහුගිය කාලය පුරාම දැන් මේ වර්තමාන රජය විතරක් නෙමේ පහුගිය පැවතිච්ච රජය පවතුන කාලවකවානුව පුරාම නිරන්තරයෙන්ම අපි දැක්ක කැබිනට් අනුමැතීන් ගණනාවක් ලබාගත් අපේ රටේ ඉඩම් නීති සංශෝධනය කිරීම සඳහා ඒ වගේ ඒ විතරක් නෙමේ ඉඩම් භාවිත ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ඒ වගේම කෘෂිකාර්මික අනපනත් සංශෝධනය කිරීම සඳහා ලොකු ක්‍රියාවලියක් ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාවලීන් සියල්ලම මේ එකිනෙකට බද්ධ වෙච්ච ක්‍රියාවලී. මොකද මේ පැවතිච්ච රජය විතරක් නෙමෙයි වර්තමාන දැන්ට පවතින රජය ඉදිරියේදී එන්න තියෙන රජයන් වලට පවා මේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මොකද මේක මේ එක රජයක් විසින් මේ බලයටපත් වෙන්න අවස්ථාවේදී බොහෝ දේවල් මේ ජනතාවාදී විදිහට ඉදිරිපත් කළාට බලයට පැවුණාට පස්සේ බාහිරින් එන බලපෑම් මත ඒ ක්‍රියාවලිය ඒ බාහිර පුද්ගලයන්ට අවශ්‍ය පරිදි ඒ ක්‍රියාවලින් ක්‍රියාත්මක කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එතකොට මේ 5001 චක්‍රලේඛය ඉවත් කරනවායි කියන එක හුදකලා ක්‍රියාවලියක් නෙමෙයි. ඒක මත තව ක්‍රියාවලින් ගණනාවක් පැවතුණා. පහුගිය කාලේ අපි දකින්න ලැබුණා රාජ්‍ය ඉඩම් බැංකු පනත කියන පනතක් ගේන්න උත්සාහ දැරුණා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩම් විවිධ වාණිජ පරමාර්ථයන් මත මහා පරිමාණ ආයෝජන ක්‍රියාවලීන් වලට ලක් කිරීම සඳහා විශේෂයෙන්ම ඒවා බහුජාතික සමාගම් වලට ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා. ඊට අමතරව අපි දැක්ක ඌන උපයෝජිත කුඹුරු ඉඩම් වගේ භූමි ප්‍රදේශ වෙනත් භාවිතාවන් සඳහා ලබා දෙන්න පුළුවන් විදිහට නීති සංශෝධනය කරන්න උත්සාහ දැරුවා. ඉතින් මේ ක්‍රියාවලීන් සියල්ලම එකිනෙකට බද්ධ වෙච්ච දේවල්. මේවා හුදවකලා වෙච්ච ක්‍රියාවලීන් නෙමෙයි. ඉතින් ඒ හින්දා අපි දන්නවා මේක අකණ්ඩව පියවරෙන් පියවර ඉදිරියටත් ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් මේ වර්තමාන ආණ්ඩුව තවදුරටත් බලය තහවුරු කර ගැනීමක් හෝ එහෙම නැත්නම් තවත් ආණ්ඩුවක් බිහි වුණත් ඔවුන්ටත් ක්‍රියාත්මක කරන්න වෙන්නේ මේ ක්‍රියාවලියමයි. මොකද ඒකට හේතුව තමයි ජනතාවගෙන් මේ සඳහා එන බලපෑම ඊටාම අවම මට්ටමක තියෙන්නේ. ඒ අවම මට්ටමක පවතින ප්‍රධානම හේතුව තමයි ජනතාව මේ පිළිබඳව සැබෑ අවබෝධයක් නොමැති වීම. ඉතින් මේ සැබෑ අවබෝධයක් එහෙම නැත්නම් සැබෑ ඥානනයක් ලබා දීම තමයි අපේ වගකීම වෙන්නේ. ඉතින් ඒ සඳහා මම හිතන්නේ අපි උත්සාහ දරන්න ඕනේ. සිවිල් සංවිධාන විදිහට මේ පිළිබඳව අපි නිරන්තරයෙන් හඬනැගීම කරන්න ඕනේ. ඒ වගේම ගොවි සංවිධාන ඒකාබද්ධ කරන්න ඕනේ. ඉතින් මේ ඒකාබද්ධ කළි වෙලා මේ යාන්ත්‍රණය ඕන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ. මේක හුදකලා ක්‍රියාවලියක් නෙමෙයි. මේක පැතිකඩ ගණනාවක් එක්ක බෙදලා තියෙන යාන්ත්‍රණයක් තියෙන්නේ. හැම වෙලාවෙම ලෝක බැංකුව වෙන්න පුළුවන්, IMF එක වෙන්න පුළුවන්, ආසියානු සංවර්ධන බැංකුව වෙන්න පුළුවන්, ඊට අමතරව චීන එක්සිම් බැංකුව ඇතුළු චීන සමාගම් වෙන්න පුළුවන්, අද වන විට මූල්‍ය සමාගම් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ අපි දන්නවා MCC ගිවිසුමත් එක්ක ඒ වගේම සිංගප්පූරු ගිවිසුමත් එක්ක මේ තියෙන සියලුම දේවල් මේකත් එක්ක බැඳිලා තියෙනවා. මේ හුදකලා කාරණා නෙමෙයි. ඉතින් එතකොට මේවා පිළිබඳව අපි හරි අවබෝධය ලබාගෙන මේ ක්‍රියාවලිය බිඳවැටීම සඳහා ජනතාවක් විදිහට පෙළ ගැසීම අද වන විට අත්‍යවශ්‍යම මට්ටමක තියෙනවා. ඔව් මම හිතන්නේ 5/2001 චක්‍රලේඛය වෙනස් කිරීමත් සමග ඇතිවන ගැටලු සහ ඒ සම්බන්ධව ඉතා පැහැදිලි අදහසක් සජීව සහෝදරයා මතු කරා. මම හිතන්නේ අපිට ඉතාම අවශ්‍යයි ජනතාව මේ පිළිබඳ අවදි වීම. මම හිතන්නේ අපි පරිසරවේදීන් හෝ සිවිල් සංවිධාන විසින් මේ කතා කරන කාරණාව ජනතාව අතරටපත් නොවන තාක්කල් ඔවුන් අවදි වෙන්නේ නැහැ. මොකද පරිසරය කියන්නේ තා සංවේදී කාරණාවක්. මේ සියල්ලන්ගේ පැවැත්ම තහවුරු වෙන්නේ සබාදහම ගන්න තීන්දුව උඩ. අපි මොනවා කරත් අන්තිමට අපිට සිද්ධ වෙනවා සබාදහමට හිස නමන්න. ඉතින් ලංකාවේ මේ පවතින තත්ත්වය එක්ක අපිට සිද්ධ වෙනවා
රජයට බලපෑම් කරන්න නැත්නම් අපිට තවදුරටත් පරිසරයේ සමග තියෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙනවා. ඉතින් අපි විසුර මාධ්‍ය ඔස්සේ ඔබට කියන්නේ ඔබ මේ සමග අත්වැල් බැඳ ගන්න මේ ඔබගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමේ මොහොතක්. ඉතින් සජීව සහෝදරයා ඔබට තව මොනවා හරි එකතු කරන්න තියෙනවද මේ සම්බන්ධ කාරණාවේදී? ඔව් විශේෂයෙන්ම එකතු කරන්න තියෙන්නේ අවසාන වශයෙන් උත් නැවත වරක් ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ ජනතාවගෙන් විතරක් නෙමෙයි මේ සිවිල් ක්‍රියාකාරීත්වයෙන් ඒ වගේම වෘත්තීය සමිති වලින් ඒ විතරක් නෙමෙයි ශිෂ්‍ය සංවිධාන වලට විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළුව මේ හැම කණ්ඩායමකටම අපි විවෘතව ආරාධනා කරන්නේ මෙන්න මේ ලංකාවේ මේ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය හරි විදිහට සමාජගත කරලා දේශපාලන අරමුණකින් තොරව ඒ කියන්නේ මේ දේශපාලන අරමුණ කියලා කියන එකේ අදහස වෙන්නේ පක්ෂ දේශපාලන අරමුණකින් තොරව මේ සඳහා මැදිහත් වෙන්න. මොකද මේක දේශපාලනිකයි. නමුත් මේක පක්ෂ දේශපාලනික තත්වයට ගෙනාවොත් කවදාකවත් මේක බිඳවට්ටන්න බැරි වෙනවා මේ ක්‍රියාවලිය. මොකද ඒ තත්වයෙන් මිදිලා සැබෑ ජනතාවාදී පුද්ගලයෝ විදිහට මේ ක්‍රියාවලීන් පිටු දැකීම සඳහා අවශ්‍ය කරන අරගලය දියත් කිරීම අවශ්‍ය වෙනවා. අරගලයකට ඒකාබද්ධ වීම කියන එක අත්‍යවශ්‍යයි. ඔව් මම හිතන්නේ අපිට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ පක්ෂ දේශපාලනයෙන් තොර සමාජ ව්‍යාපාර ගොඩනැගීමයි. මොකද අපි දැන් දකිනවා තමන්ගේ පාටට තාමත් අපි එහෙමයි. තාමත් වසර 70ක් තිස්සේ අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඒ වහල්භාවයෙන් මිදෙන්න බැරි වෙච්ච එක. ඒකෙන්ද අපි කියන්නේ දැන් අපි උච්චතම මොහොතට පැමිණලා තියෙන්නේ ජනතාව සංවිධානය වීම අත්‍යවශ්‍යයි. මේ ගැටලු වලින් निराකරණ එළියට පනින්න නම් නැත්නම් මේ ගමන තවදුරටත් යන්න බෑ. ඉතින් විසුර ඔස්සේ අපි ඔබට කියනවා ඔබේ ගැටලු අරගෙන මෙතනට එන්න. විසුර ඔබට වේදිකාවක්. සජීව සහෝදරයා ඇතුළු අනිත් අපේ මේ කණ්ඩායම සූදානම් ඔබත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි විසුර ඔබට ඒ අවකාශය වෙන් කරන්න සූදානම්. ඉතින් සජීව සහෝදරයාත් සමග ඊළඟ බදාදාත් අපි හමු වෙමු මේ වගේම තොරතුරු බෙද ගැනීමක් එක්ක දැනුවත් වීමක් සමග. ඉතින් අයිබෝන් සහෝදරයා අපි අපිට තාක්ෂණික සහයෝගය ලබා දුන්නා සුරේෂ් සහෝදරයා, ඒ වගේම තමයි මදුමාල්, ඒ වගේම තමයි රොයි සහෝදරයා. ඉතින් විසුරත් සමග නැවතත් ලබන බදාදාත් පරිසරයක් සමග එකතු වෙනවා.